ආයිබෝවන් අයිබෝවන් සර්. සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් සුපුරුදු විදියට අපේ අයිබෝවන් සර්. පන්ති වාරය ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. එතකොට අද අපි තවත් අලුත් මාතෘකාවක් අපේ 10 ශ්‍රේණියේ අවසාන මාතෘකාව ගැන තමයි සාකච්ඡා කරන්න සූදානමින් ඉන්නේ. දත්ත සමුදාය කළමනාකරණ පද්ධති කියන මාතෘකාව ගැන තමයි අපි මේ විදිහට කතා බහ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. එතකොට මේ දත්ත සමුදාය කළමනාකරණ පද්ධති අපි මෙතනදී වැඩිපුරම සාකච්ඡා කරන්නේ ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් ගැන. එතකොට මේ දත්ත සමුදාය අපි ඉදිරියේදී වර්ගීකරණයකට ලක් කරනවා. ඒකෙදී අපි සැලකිලිමත් වෙනවා කොයි ආකාරයටද ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකක් ඩිසයින් කරන්න කියලා. ඉතින් මේකේ තියෙනවා ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් වල තවත් දැනගත යුතු කාරණාවන් කීපයක්. අපි ඉතින් ඒකේ මූලිකවම තියරි පාර්ට් එකක් සිද්ධාන්ත මාතෘකාවේ කොටස් කීපයක් සාකච්ඡා කරනවා. ඊට පස්සේ තමයි අපි ප්‍රැක්ටිකල් වලට යමු වෙන්නේ. එතකොට මුලින්ම අපි දත්ත සමුදාය කළමනාකරණ පද්ධති සම්බන්ධව තියෙන තියරි කොටස් කීපයක් සාකච්ඡා කිරීම තමයි ආරම්භ කරන්න හදන්නේ. එවනම් අපි බලමු දත්ත සමුදාය කළමනාකරණ පද්ධති ගැන. හොඳයි. database management system දත්ත සමුදාය කළමනාකරණ පද්ධති. දත්ත සමුදාය තුළින් ක්‍රමානුකූලව දත්ත තැන්පත් කිරීමෙන් නැවත අවශ්‍ය අවස්ථාවක කාර්යක්ෂමව ලබා ගැනීමට හැකිය. එබැවින් දත්ත විශාල ප්‍රමාණයක් තැන්පත් කිරීම සඳහා තැන්පත් කළ දත්ත ඉතා ඉක්මනින් ලබා ගැනීම සඳහා දත්ත සමුදාය ප්‍රයෝජනවත් වේ. හොඳයි අපි මේක මෙන්න මේ විදිහට අර්ථවත් මේ විදිහට පැහැදිලි කරගමු. අපි ගත්තොත් විශාල ආයතනයක් අපි ගත්තොත් සාමාන්‍යයෙන් ගාල්ල ප්‍රදේශයේ තියෙන වැඩි දෙනෙක් ඉගෙනුම ලබන පාසලක් රිච්මන්ඩ් එක, එහෙම නැත්නම් සංගමිත්ත, එහෙම නැත්නම් මහින්ද මේ වගේ විශාල පාසලක් ගත්තාම මේ පාසලේ ඉන්නව සාමාන්‍යයෙන් ළමයි 4-5000ක්, සමහරට 6-7000ක් වෙන්නත් පුළුවන්. ඒතර මේ වගේ විශාල ප්‍රමාණයක දත්ත, මේ විශාල පුද්ගලයන් කණ්ඩායමක දත්ත පවත්වාගෙන යන්න, කළමනාකාරයකින් යුක්තව පවත්වාගෙන යන්න භාවිතා කරන ක්‍රමවේදයක් තමයි මේ දත්ත සමුදාය සංකල්පය කියලා කියන්නේ. එතකොට ඒ ළමයිගේ නම් ටික, ඊට පස්සේ ඒ ළමයිගේ surname, ඒ කියන්නේ name with initial and full name, ඊට පස්සේ යාළගේ උපන්දින, ඊළඟට යාළගේ මේ මොනවද birthday, birth certificate numbers ටික, ඊට පස්සේ එතනින් එහාට ගියාම තව බාරකාරයෝන්ගේ නම්, ඊට පස්සේ යාළගේ contact numbers, එයාලගේ වයස, මේ වගේ විවිධ තොරතුරු එක්කෙනෙක් සම්බන්ධව පවත්වාගෙන යන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක ඒ තොරතුරු ටික කළමනාකරණයකින් යුක්තව පවත්වාගෙන යාම තමයි පුතාලා දත්ත සමුදාය සංකල්පය කියලා කියන්නේ. හරි, අපි පාසල් පද්ධතියෙන් එළියට යනවා. අපි ගත්තොත් ගාමන්ට් ෆැක්ටරි එකක් වගේ, ඔය හබරාදුව පැත්තේ, කොග්ගල පැත්තේ තියෙන ගාමන්ට් ෆැක්ටරිස් වල සමහරක් ඒ වගේ 1000කට ආසන්න සේවකයෝ සංඛ්‍යාවක් සේවයෙන් නියුත වෙනවා. එතකොට ඒ වගේ සේවක සේවිකාවන්ගේ තොරතුරු කළමනාකරණයකින් යුක්තව පවත්වාගෙන යන්න මෙන්න මේ වගේ විවිධ ක්‍රමවේදයන් පාවිච්චි කරනවා. අන්න ඒ වගේ දෙයක් තමයි දත්ත සමුදාය සංකල්පයක් කියලා කියන්නේ. එබැවින් එතකොට අපිට අර වගේ අපිලිවෙලට තිබුණොත් දත්ත ගන්න ගොඩාක් අමාරුයි. හදිසිය අසනීපයක් වුණා කවුරු හරි සේවිකාවක්. ඒතර එයාගේ ගෙදර කට්ටිය සම්බන්ධ කරගන්න ඕන. ඒතර එයාගේ contact number එක හොයාගන්න ගියාම කළමනාකාරීත්වයට ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. යාළුවෝ ගෙන්නන්න වෙනවා, යාළුවෝගෙන් අහන්න වෙනවා, මේ වගේ ප්‍රශ්න ගොඩක්. හැබැයි යාගේ මොකක් හරි ඉන්ඩෙක්ස් නම්බර් එකක් නැත්නම් ඩෙන්ටිටි නම්බර් එකක් ගැහුවට පස්සේ සිස්ටම් එකේ ටක් ගාලා යාගේ ඩීටේල්ස් ටික ඔක්කොම වැටෙනවා නම් කළමනාකාරීත්වයට කොච්චර පහසුයිද නේ. අන්න ඒ වගේ පද්ධතියක් නිර්මාණය කර ගැනීම ගැන තමයි අපි මේ මාතෘකාවේදී සාකච්ඡා කරන්නේ. එහෙමනම් සරලව මතක තියාගන්න, දත්ත සමුදායක් කියලා කියන්නේ කිසියම් විශේෂ ශේස්ත්‍රයකට අදාළව පවතින එකිනෙකට සම්බන්ධකමක් දක්වන දත්ත සමූහයක එකතුවක්. දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියක් කියලා කියන්නේ එතකොට මේ දත්ත සමුදායක් නිර්මාණය කරමින්
කළමනාකරණය කරමින් පවත්වාගෙන යාමට උපකාරී වන මෘදුකාංග විශේෂයක්. එතකොට මේ ඩේටාබේස් එකක් නිර්මාණය කරන්න භාවිතා වෙන පරිගණක වැඩසටහනකට තමයි අපි දත්ත කළමනාකරණ පද්ධතියක්, දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියක් කියලා කියන්නේ. එතකොට ඩේටාබේස් එකක් කියලා කියන්නේ එහෙමනම් ඔන්න ඔය වගේ දෙයක්. එක විශේෂ ක්ෂේත්‍රයකට අදාළ දත්ත සමූහයක් කළමනාකාරීත්වයකින් යුක්තව පවත්වාගෙන යන අවස්ථාවක් තමයි දත්ත සමුදායක් කියලා කියන්නේ. ඒ ආකාරයේ දත්ත සමුදායක් පරිගණකයක් ආශ්‍රිතව පවත්වාගෙන යාමට, පාලනය කිරීමට, නිර්මාණය කිරීමට භාවිතා කරන වැඩසටහන් විශේෂයක් තමයි පුතාලා DBMS නැත්නම් database software එකක් කියලා කියන්නේ. එහෙම නැත්නම් දත්ත කළමනාකරණ, දත්ත සමුදාය කළමනාකරණ මෘදුකාංගයක් කියලා කියන්නේ. එමනම් ඔන්න ඔය කාරණාව මතකයේ තියාගන්න. ඔන්න ඔය ආකාරයේ database නිර්මාණය කිරීමේදී වැදගත් වෙන කරුණු කාරණා කීපයක් තමයි අපි මේ මාතෘකාවේදී සාකච්ඡා කරන්න සැලසුම් කරන් ඉන්නේ. හොඳයි. අපි පිළිවෙලින් සාකච්ඡා කරා වදන් සැකසීමේ වැඩසටහන්. ඊළඟට එතනින් එහාට ගිහිල්ලා විද්‍යුත් පැතුරුම්පත් ගැන කතා කරා. ඊට පස්සේ පහුගිය සති 2-3 පුරාවට කතා කරේ විද්‍යුත් ප්‍රදර්ශක නැත්නම් සමර්පණ, ඉලෙක්ට්‍රොනික සමර්පණ කියන මාතෘකාව. මේ කතා කරන්න යන්නේ ඇක්සස්, ඒ කියන්නේ දත්ත සමුදාය කළමනාකරණ පද්ධතිය යටතේ අපි කතා කරන්නේ Microsoft Office package එකේ, Microsoft ආයතනයෙන් නිදහස් කරන Office package එකේ තියෙන හරි. එතකොට එහෙමනම් ඔන්න දත්ත සමුදායක් කියලා කියන්නේ යම්කිසි ශේෂ්ත්‍රයකට අදාළව තොරතුරු සමුදායක් කළමනාකරණයකින් යුක්තව පවත්වාගෙන යෑම. එතකොට අපිට අවශ්‍ය වූ විටක ටක් ගාලා ඒ තොරතුරු අවශ්‍ය අවස්ථාවන් වල භාවිතා කරන්න ඉක්මනින් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට මේ වගේ දේවල් නිර්මාණය කරන්න භාවිතා කරන පරිගණක වැඩසටහන් තමයි දත්ත සමුදාය කළමනාකරණ පද්ධතිය, DBMS software කියලා කියන්නේ. අපි ඉදිරියේදී ඒව ගැන කතා කරමු. එතකොට මෙතනදී මූලික වශයෙන්ම මෙන්න මේ ආකාරයට අපිට දැක ගන්න පුළුවන් දත්ත සමුදායන් භාවිතා වෙන විවිධ අවස්ථාවන්. පාසලකට ගියහම පාසල් පද්ධතිය තුල විශේෂයෙන් ස්ටුඩන්ට් ඩේටාබේස් එකක් වෙනම යනවා, ටීචර්ස් ලගේ වෙනම ඩේටාබේස් එකක් යනවා. ඊට පස්සේ අපි දකිනවා ගොඩක් වෙලාවට නන් ඇකඩමික් ස්ටාෆ්, ඒ කියන්නේ ප්‍රධාන පාසල් වල නම් නන් ඇකඩමික් ස්ටාෆ් එකක් අනධ්‍යයන කාර්ය මණ්ඩලයක් ඉන්නවා, සමහරට 40ක් 50ක්. ඒ වගේ පාසල් වල එයාලගෙත් යනවා වෙනමම ඩේටාබේස් එකක්. එතකොට ස්ටුඩන්ට් ලගේ රජේනුත් සාමාන්‍යයෙන් වර්තමානයේ වෙනකොට රජේනුත් මේ වගේ පද්ධතියක් නිර්මාණය කරලා තියෙනවා. හරි. එතකොට මේ වගේ සාමාන්‍යයෙන් පද්ධතියක මේ හරි මොකක්ද මට තේරුන්නේ නැහැ. මේ උමිදු ප්‍රශ්නයක් අහලා තිබුණා වෙන කාගෙන් හරි ආපු එකක්. හරි. පාඩම අහුම්කම් දෙන්න. හරි. එතකොට මේ වගේ පද්ධති නිර්මාණය කිරීමේදී ගොඩක් වෙලාවල් වලට පාවිච්චි වෙන්නේ මම කිව්වා වගේ අර Microsoft Office package එකේන Access කියන වැඩසටහන. ඒක තමයි අපිට සරලවම database නිර්මාණය කරන්න දීලා තියෙන වැඩසටහන. හැබැයි තවදුරටත් සංකීර්ණව අපිට අවශ්‍ය විදිහට කස්ටමයිස් කර ගනිමින් database නිර්මාණය කිරීම සඳහා පරිගණක භාෂාවන් SQL වගේ පරිගණක භාෂාවන් භාවිතා කරනවා. ඊට පස්සේ මම කියන්න ගියේ රජයේ විශේෂයෙන් රජයෙන් පවත්වාගෙන යනවා මුළු ලංකාවෙම සියලුම ශිෂ්‍යයන් ආවරණය වන පරිදි database එකක්. හැබැයි ඉතින් ප්‍රශ්නයක් තියෙනවා මේක නිසියාකාරව ප්‍රයෝජනයට ගන්නවද කියන සැකේ. 2018 අවුරුද්දේ තමයි මේ වැඩසටහන ආරම්භ වුණේ. SIS Student Information System සියලුම පාසල් වල class wise parallel classes පහක් තියෙනවා නම් ඒ හැම එකකම class wise අපි වෙන වෙනම details add කරලා තියෙන student information system එකට. ඒතර ඒකේ primary key එක විදිහට පාවිච්චි වෙන්නේ index number එක. ඒතර ඕන කෙනෙකුට ඒ site එකට log වෙලා index number එක ගහලා ඒ record එකේ ශිෂ්‍යයාගේ තොරතුරු සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන් වෙන ආකාරයට තමයි database එක design කරලා තියෙන්නේ. නමුත් ඒක තවමත් publish කරලා නැහැ, ප්‍රසිද්ධියටපත් කරලා නැහැ. නමුත් රජයට අවශ්‍යතාවයන් මත නිල ඇඳුම් බෙදා දීම්, පෙළ පොත් බෙදා දීම්, ඊට පස්සේ ඔයාලා දන්නවා පහුගිය දවස්වල සුරක්ෂා කියලා ඉන්ෂුරන්ස් සිස්ටම් එකක් ගියා. ඉතින් මේ දේවල් වලට අවශ්‍ය වෙන විදිහට තමයි ඔය database එක හැදුවේ.
හරි එතකොට ඔයාලටත් මතක ඇති පොඩි ෆෝම් එකක් දුන්නේ ඒ ෆෝම් එක හරහා ඔයාලගේ තොරතුරු ගත්තා අරගෙන ඒවා ICT ටීචර්ස්ලා හෝ මොනවා හරි ක්‍රමවේදයක් හරහා තමයි කම්පියුටරයිස් කිරීම කරේ ඒ ඩේටාබේස් එකක් රජයෙන් තමයි රජයේ මැදිහත් වීමෙන් තමයි ඒ ඩේටාබේස් එක ඩිසයින් කරේ ඒ වගේම ටීචර්ස්ලාගෙත් තියෙනවා නෙමිස් කියලා එකක් යනවා හරි ඒක නම් පබ්ලිෂ් කරලා තියෙන්නේ දැන් මෙතන ටීචර්ස්ලාගේ දරුවෝ හැම ඉන්නවා නම් එයාලට පුළුවන් තාත්තලට අම්මලට කියන්න ඔන්න ඔයාලගේ ඩේටාබේස් එකක් තියෙනවා රජයෙන් ක්‍රියාත්මක වෙන ඒකේ ඇප් එක Androids වලට ඇප් එක තියෙන්නේ Android ඇප් එකේ නම තියෙන්නේ Teachers Transfer කියලා Teachers Transfer කියලා මේ තියෙන්නේ මෙන්න මෙතන මේ කොනේම තියෙන ඇප් එක රාජ්‍ය ලාංඡනයේ සහිත ඇප් එකක් තියෙනවා පේනව නේද? අන්න ඒක තමයි Teachers Transfer. ඒතර මේ හරහා ගිහිල්ලා ගුරුවරයාගේ සියලු තොරතුරු මේ මගින් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒතර ඒකේ log වෙනකොට අහනවා username එකයි password එකයි. username එකයි password එකයි වෙන්නේ ඒ අදාළ ගුරුවරයාගේ ID number එක. ඒතර ID number එකම username එකකට දානවා password එකකට ID number එකම දැම්මට පස්සේ එයාට log වෙන්න පුළුවන් log වෙන first time username password edit කරගන්න කියනවා වෙනස් කරගන්න කියනවා change කරගන්න කියනවා ඊට පස්සේ ඒ දෙක පැත්තකින් ලියලා තියාගත්තාම ඒ ගුරුවරයාගේ history එක එයාගේ සියලු තොරතුරු ඒ හරහා අපිට අධීක්ෂණය කරන්න පුළුවන් නම තමයි teachers transfer ඒතර තාම ස්ටුඩන්ට්ස් ලගේ database එක publish කරේ නැහැ රජයෙන් ඒකේ යම් යම් අඩුපාඩු මම හිතන්නේ ග්‍රාමීය පාසල් වල තොරතුරු වල හිඟතාවයක් ඇති ඒක නිසා වෙන්නේ නැති ඊට පස්සේ 2021 22 කාලවකවානු වලදී ඉතින් මේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක මගහැරලා ගියා. ඉතින් ඔන්න ඔය වගේ දත්ත සමුදායන් නිර්මාණය වෙලා තියෙනවා අපේ ප්‍රායෝගිකව අපිටත් වැදගත් වෙන ආකාරයට. ඊළඟට පුස්තකාලයක පොත්පත් පිළිබඳ තොරතුරු තබා ගැනීමට පුස්තකාලයක පොත්පත් පිළිබඳ තොරතුරු තබා ගැනීමට ඊළඟට චිත්‍රපට හෝ ගීත එකතුවක් පිළිබඳ එතකොට ඒ වගේ මේ විවිධ ශාස්ත්‍රයන් වෙනුවෙන් ඩේටාබේස් ඩිසයින් වෙලා තියෙනවා. ආයතනයට ගනුදෙනු සේවකයින් සහ අනෙකුත් තොරතුරු පිළිබඳ විස්තර තබා ගැනීමට. එහෙමනම් ඔන්න ওই කාරණාවන් ටික තමයි උදාහරණ විදිහට අපිට ප්‍රායෝගිකව දත්ත සමුදායන් භාවිතා වෙන ආකාරය ගැන දැක ගන්න පුළුවන් වෙන අවස්ථාවන් කීපයක් අපි මේ සාකච්ඡා කරේ. හරි. නෝට් එකක් ලියා ගන්න තියෙනවා. අපි තව දුරටත් ඉස්සරහට යනවා. ඔන්න මේ ඩේටාබේස් නිර්මාණය කරන ප්‍රධාන ක්‍රමවේදයන් දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමේ තමයි මැනුවල් හස්තමය ආකාරයේ තොරතුරු පද්ධති. ඔක්කොම අතින් කරන්නේ හස්තමය මැනුවල් ඩේටාබේස්. ඊට පස්සේ දෙවෙනි ක්‍රමවේදය තමයි ඉලෙක්ට්‍රොනික ඩේටාබේස්. ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක්. අපි බලමු මොකද්ද මැනුවල් ඩේටාබේස් එකක් කියලා කියන්නේ. අපි උදාහරණයක් කතා කරමු. ඊළඟට අපි බලමු ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකක්. ඒතර පොදුවේ දෙකටම උදාහරණයක් දීලා තිනවා ෆෝන් බුක්. ඔයාලගේ contact number list එකක් තියෙනවා ගොඩක් වෙලාවල් වලට ෆෝන් එකේ. ඒතර නෑදෑයෝ හිතවතුන් ඊළඟට යහළු යෙහෙලියන් මේ සියලු දෙනාගේ numbers ටික save කරලා තියෙනවා පිළිවෙලකට හොයාගන්න පහසු පිළිවෙලකට ෆෝන් එකේ. එhmenan ෆෝන් බුක් එකත් ඇවිල්ලා database එකක්. ඒ තොරතුරු එක ශාස්ත්‍රයකට අදාළ තොරතුරු ටික තමයි ඔයාලා save කරලා තියෙන්නේ. ඒක electronic database එකක් නේ. ඔව් හරි අපි ප්‍රායෝගිකව ඉස්සරහට ගිහිල්ලා manual and electronic සම්බන්ධව වැඩිදුර කතා බහ කරමු. ඉස්සෙල්ලම බලනවා ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකක තියෙන වාසිදායක තත්වයන්. ඇයි මැනුවල් එකකට සාපේක්ෂව මේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක් යටතේ පවත්වාගෙන යන දත්ත සමුදායක තියෙන වාසිදායක තත්වයන්. පළවෙනි කාරණේ තමයි තොරතුරු සෙවීම වඩා කාර්යක්ෂම වීම. ඒතර මැනුවල් ඩේටාබේස් එකක් කියලා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් දැන් ගත්තොත් අපේ පාසල් පද්ධති ග්‍රාමීය පාසල් පද්ධතීන් තුල තවමත් ක්‍රියාත්මක වෙන්නේ මැනුවල් ඩේටාබේස් එකක්. මොකද්ද මේ මැනුවල් ඩේටාබේස් එකක් කියලා කියන්නේ? පොතක් තියෙනවා ලොකු පොතක් තියෙනවා සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල පොතක් තියෙනවා ඒකට අපි කියන්නේ ඇතුළත් වීමේ නාම ලේඛනය. එතකොට ඒක බාරව ඉන්නවා බොහෝ විට සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති කෙනෙක් හෝ කවුරු හරි කෙනෙක් බාරව ඉන්නවා යාට විතරයි ඒක පාවිච්චි කරන්න පුළුවන් මොකද ඒක වැදගත් මූලාශ්‍රයක් නිසා. ඉතින් ළමයෙක් පාසලට අලුතෙන් ඇතුළත් වීමේදී එයා සම්බන්ධව තොරතුරු අන්න අර ඇතුළත් වීමේ නාම ලේඛනේ පුරවනවා. මම මේ කියන්නේ මොකක් ගැනද? මැනුවල් ඩේටාබේස් එකකට හස්තමය පද්ධතියකට අතින් කෙරෙන පද්ධතියකට උදාහරණයක් මම මේ කියන්නේ. සාමාන්‍ය පාසල් පද්ධතීන් තුල තවමත් වෙන දෙයක් මේක. ඊට පස්සේ ඔන්න එයාගේ නම ලියනවා. ඊට පස්සේ එයාගේ උපන් වර්ෂය උපන් දිනය ලියනවා. ඊට පස්සේ එයාට ඇතුළත් වීමේ අංකයක් මුලින්ම මේ පැත්තෙන් දාලා තමයි වැඩේ පටන් ගන්නෙ. ඊළඟට බාරකාරයා ගාඩියන්ස් නේම් එක්ක අම්මගේ තාත්තගේ ඊට පස්සේ යාළගේ හැඳුනුම්පත් අංකයක් දුරකථන අංකයක්
ස්ථිර පදිංචි ලිපිනය මේ වගේ ශේෂ්ත්‍ර කීපයක් ඔය ඇතුළත් වීමේ නාම ලේඛනයේ තුර පුරවනවා. ඔන්න ඒක හරි. ඊට පස්සේ ඒක පැත්තකට කරලා ඒ අදාළ අලුතෙන් ඇතුළත් වුණ ශිෂ්‍යයාගේ තොරතුරු විශේෂයෙන් හැඳුනුම් පත නෙවෙයි බර්ත් සර්ටිෆිකේට් එකක් අපි ෆයිල් කරනවා. එයාගේ නම දාලා වෙනම බර්ත් සර්ටිෆිකේට් එකක් සහ වෙන පාසලකින් නම් ආවේ ශිෂ්‍ය කාර්යදර්ශකය දාලා ඔන්න වෙනමම තවත් ෆයිල් එකක් තව ලිපි ගොනුවක්. හරි. ඊළඟට මෙයා ඇතුළත් වෙන්නේ අපි හිතමු 8 වසරට කියලා. ගෙන්න ගන්නවා 8 වසරේ නාම ලේඛනය. අන්න 8 වසරේ නාම ලේඛනයේ මෙයාගේ ඇතුළත් වීමේ අංකය නම උපන්දිනය දාලා ඔන්න ඒක ඉවර කරනවා. ඊට පස්සේ ගෙන්න ගන්නවා ඒ අදාළ පන්තියේ රෙකෝඩ් බුක් එක. රෙකෝඩ් බුක් එකෙත් අර ඉස්සරහා පුරවන්නත් කරුණු කාරණා තියෙනවානේ. ඉතින් ඔන්න මැනුවල් ඩේටාබේස් එකක් කියන්නේ අන්න අර වගේ සියලුම තොරතුරු පෑන් වලින් ලියලා පොත්පත් වල ලියලා කබඩ්ස් වල දාලා පැක් කරලා ගබඩා කරලා නේ අන්න එහෙම පවත්වාගෙන යන අවස්ථාවක් තමයි මැනුවල් ඩේටාබේස් එකක් කියලා කියන්නේ. එතකොට පරිගණකයක් වගේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක් භාවිතා කරලා මේ තොරතුරු පරිගණකගත කිරීමක් වෙනවා නම් අන්න එහෙම දෙයක් තමයි ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකක් කියලා කියන්නේ. එතකොට ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකකදී නම් බොහොම ලේසි හදිසි අවශ්‍යතාවයක් මත කන්ටැක්ට් නම්බර් එකක් හොයා ගන්නවා. දැන් අපි ප්‍රායෝගිකව හදනවා ඩේටාබේස් එකක් තව විනාඩි 15කින් 20කින්. එතකොට ඔයාලටත් පුළුවන් මේකේ පහසු ඇත්තටම මැනුවල් එකද ඇත්තටම ඉලෙක්ට්‍රොනික එකද පහසු කියලා කම්පෙයාර් කරලා ඔයාලටම තේරුම් ගන්න පුළුවන් වෙයි. එතකොට පළවෙනිම කාරණේ තමයි ඇත්තටම ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එක තමයි ගොඩාක් පහසු. පළවෙනි කාරණේ තමයි තොරතුරු සෙවීම වඩා කාර්යක්ෂම වීම. ඔව් වේගවත්ව තොරතුරු හොයන්න පුළුවන්. දැන් උදාහරණයක් අපි හිතමු අපි සංගමිත්ත වගේ පාසලක් ගත්තාම ආසියාවේ තියෙන විශාලම ළමයි ප්‍රමාණයක් රැඳෙන පාසල් පද්ධතියක්. එතකොට ළමයි 6000කට වැඩි ලෙඩ වුණා ළමයි. එතකොට මේ ළමයාගේ ලෙඩ වුණාට පස්සේ ඒ ළමයාගේ ගෙදර සම්බන්ධීකරණය කරගන්න වෙනවා. එතකොට මේ සම්බන්ධීකරණය කරගන්න වුණාම අපි හිතමු ඉස්කෝලේ තියෙන මැනුවල් ඩේටාබේස් එකක් කියලා. ඔන්න ගෙන්න ගන්න වෙනවා ඒ පොත් ටික ගෙන්න ගන්න වෙනවා ඒ අදාළ පිටු පෙරලන්න වෙනවා ඊට පස්සේ යාගේ නම හොයන්න වෙනවා නේ ලොකු ප්‍රොසෙස් එකක්. හැබැයි අපි හිතමු මේක තියෙන්නේ ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකක් කම්පියුටරයිස් සිස්ටම් එකක් කියලා. ටැග් දාලා මෙයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක ගත්තා. ඉන්ඩෙක්ස් නම්බර් එක එක පොතක නැත්නම් ටැග් එකේ කොලර් එකේ කොහේ හරි තියෙන විදිහට අපි සිස්ටම් එක හදලා තියෙන්න ඕන. ඒතකොට ටැග් දාලා ඉන්ඩෙක්ස් නම්බර් එක ඇතුළත් වීමේ අංකය ගත්තා. ඇතුළත් වීමේ අංකය ගහනකොටම ඒ සිස්ටම් එක තියෙන කම්පියුටර් එකේ ඇතුළත් වීමේ අංකය ගහනකොටම ඒ ළමයාට අදාළ සියලුම රෙකෝඩ් එක වාර්තාව ඩිස්ප්ලේ වෙනවා. ඒ වගේ දෙයක් තමයි ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකක් කියලා කියන්නේ. එතකොට එයාගේ නම, full name, name with initial, DOB, ඊට පස්සේ contact number, බාරකාරයාගේ නම්, ඒ සියලු තොරතුරු ඉදිරිපත් වෙනවා. ඉතින් ඒක නිසා බොහොම පහසුවෙන් අපිට මේ තොරතුරු සොයා ගන්න පුළුවන්. එහෙමනම් ඔන්න පළවෙනි පොයින්ට් එක තොරතුරු සෙවීම වඩාත් කාර්යක්ෂමයි. දෙක උපස්තක පිටපත් ලබා ගැනීමේ පහසුව බෑකප්. දැන් උදාහරණයක් මැනුවල් පවත්වාගෙන යනවා කියලා හිතමුකෝ. උදාහරණයක් ගත්තා විද්‍යාලෝකේ. විද්‍යාලෝකයේ 2004 සුනාමි ව්‍යසනයේදී තිබිච්ච සියලු ඩොකියුමන්ට් මේ තිබිච්ච හැම කළමනාකරන පද්ධතියක්ම තෙමිලා පෙඟිලා විනාශ වෙලා ගියා. ඒ වගේ වෙලාවක එයාලට නැවතත් අලුතෙන් මේ දේවල් නිර්මාණය කරන්න උනා ඒකේ ප්‍රතිඵලයක් විදිහට. ඉතින් මැනුවල් එකක් තිබුණේ. හිතලා බලන්න මේක ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකක් තිබුණා නම් අපිට අවශ්‍ය තරම් උපස්තක නැත්නම් අපි කියනවා බෑකප් පවත්වාගෙන යන අවස්ථාවක් තියෙනවා. ඒතර ඒකෙදි ගොඩක් වෙලාවට මේ රීතියක් පරිගණක දත්ත සමුදාය කළමනාකරන පද්ධතිය එහෙම නැත්නම් අපි කියන්නේ සිස්ටම් එකක් පවත්වාගෙන යනකොට නිකන් රීතියක් සම්ප්‍රදායක් වගේ දෙයක් තියෙනවා. තැන් තුනකවත් අඩුම තරමේ බෑකප් යනවා. ආයතන ප්‍රධානිය ගාව අනිවාර්යෙන් බෑකප් එකක් තියෙනවා. මේ සිස්ටම් එක හැන්ඩල් කරන කෙනා ගාව අදාළ පරිගණකයෙන් පිට වෙනම බෑකප් එකක් තියෙනවා. ඊට පස්සේ සිස්ටම් එක අපි හිතමු ඩෙවලොප් කරේ මොකක් හරි කම්පැනි එකකට දීලා කියලා. මේ ඩේටාබේස් එක නිර්මාණය කරේ මොකක් හරි ආයතනයකට දීලා කියලා. ඒතොර ඒ ආයතනයේ සර්වර් එකක් තියෙනවා නම් ජාත්‍යන්තර වශයෙන් පවත්වාගෙන යන ආයතනයක් නම් අනිවාර්යෙන් එයාලගේ සර්වර් එකටත් monthly හෝ weekly නැත්නම් year annually ඒ විදිහට බෑකප් වදින විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට එහෙම ඒක නිසා අර තියෙන පරිගණකයට යම් ආකාරයක විනාශයක් වුණා හානියක් වුණා කියලා කිසිදු ප්‍රශ්නයක් නැහැ. සතිපතා හෝ මාසිකව කරපු බෑකප් එක ප්‍රින්සිපල් ගාව වෙනම තියෙනවා. ප්‍රධාන ආයතන ප්‍රධානිය ගාව වෙනම තියෙනවා. ඒක හැන්ඩල් කරපු එක්කෙනා ගාව වෙනම තියෙනවා. එතකොට තවදුරටත් අදාළ ආයතනයේ සම්බන්ධව ආයතනයේ සතුවත් වෙනමම තියෙනවා නේ. ඒතර ඒ වගේ උපස්තක පිටපත් බොහොම පහසුවෙන් පිටපත් පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි මැනුවල් එකක් ඒ විදිහට දැන් අපි ගත්තොත් සංගමිත්ත වගේ ළමයි 6-7000ක් ඉන්න එක බෑකප් දෙක තුනක් ලියන්න පුළුවන්ද? බෑ. ඒක ප්‍රායෝගික නෑ. ඒක නිසා
ඔන්න දෙවනි පොයින්ට් එක උපස්ථක පිටපත් ලබා ගැනීමේ පහසුව. ඊළඟට දත්ත තැන්පත් කිරීමට ඉතා අඩු ආචර ධාරිතාවයක්. අර වගේ 6-1000ක දත්ත තැන්පත් කරන්න සමහරට බිල්ඩින් එකක් කාමර දෙක තුනක ගොඩනැගිල්ලක් අවශ්‍ය වෙනවා නේ. නමුත් ළමයි 6-7000ක කම්පියුටරයිස් සිස්ටම් එකක් නම් යන්නේ පෙන් එකක ලැප්ටොප් එකක සාමාන්‍ය ඩෙස්ක්ටොප් පරිගණකයක පොඩි ඉඩක මේක පවත්වාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ දත්ත විශ්ලේෂණය ඉතා පහසුවෙන් හා වේගවත්ව කරන්න පුළුවන්. ඔව් ඉක්මනින් ගන්න පුළුවන්. කලාප කාර්යාලයෙන් ඉල්ලනවා ශිෂ්‍යත්ව සමත් වෙච්ච ළමයි ගිනාම ලේඛනයක්. බොහොම පහසුවෙන් ෆිල්ටර් කරලා ගන්න පුළුවන්. නැත්තම් බෙහෙත් විදින්න හරි මොනවා හරි ප්‍රොසෙස් එකකට 7 වසරේ ළමයිගේ නාම ලේඛනෙ ටක් ගාලා ගන්න පුළුවන්. නේ? ඔක මැනුවල් තිබුණා නම් ඉතින් පණ යනකම් පොත් පෙරලා හොය ඔක ලියන්න වෙනවා. හරි ඉතින් ওই කාරණාවන් ටික තමයි වාසි. ඒතර දත්ත හවුලේ භාවිතා කරන්න පුළුවන් ෂෙයා කරගෙන PT සෙක්ෂන් එකට පුස්තකාල පද්ධතියත් එක්ක ඊළඟට ඩාන්සින් ගෲප්ස් ඒ දේවල් එක්ක ෂෙයා කරගෙන සිස්ටම් එක පාවිච්චි කරන්න පුළුවන්. හැම දත්තයක්ම ස්වාධීනයි කියලා තමයි කියන්නේ. හරි. අපි ඊළඟ මාතෘකාවට එන්න හදන්නේ ඩේටාබේස් වල තියෙන ලක්ෂණ. අපි ඒව ගැන කතා කරමු. මේකේ නෝට් එකේ මූලික කාරණා ටික සටහන් කරගෙන. ඉතින් දත්ත සමුදාය කළමනාකරණ පද්ධති මාතෘකාව ඇත්තටම මේ ප්‍රැක්ටිකල් පාඩමක් වගේ පෙනුනට මේකේ ලොකු තියරි කොටස් ටිකක් තියෙනවා. ඒතර මේ ලොකු ප්‍රධාන තියරි කොටස් ටික මම කොටස් දෙකකට වෙන් කරලා තමයි කරන්නේ. නැත්තම් අද දවසේ අපි පැයකට ආසන්න වෙලා කාලයක් අරගෙන මේකේ තියරි කොටස් කීපයක් සාකච්ඡා කරලා ප්‍රැක්ටිකල්ස් වලට යනවා. ඊට පස්සේ ඊළඟ සතියේදී අපි නැවතත් ඉතිරි තියරි කොටස් ටික සාකච්ඡා කරමු. හරි. ඊට පස්සේ තවත් මතක් කරන්න ඕන කාරණාවක් තමයි 10 ශ්‍රේණියේදී මුණ ගැහෙන දෙවනි වැදගත්ම ඒකකය තමයි පුතාලා මේ අපි කතා කරන්නේ දත්ත සමුදාය කළමනාකරණ පද්ධතිය. හරි. ඒක නිසා මතක ඇතුව ඇබ්සන් නොවි සම්බන්ධ වෙන්න. දැන් මේ මට දෙතුන් දෙනෙක් කියලා තිබුණා අද අත්‍යවශ්‍ය හේතු කාරණා කීපයක්. ඒක නිසා වෙන්න මම මේ රෙකෝඩ් කරන්නත් සූදානම් කරේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේකට සම්බන්ධ වෙන්න. හේතුව තමයි පේපර් එකේ 11 වසර පේපර් එකේ O level පේපර් එකේ අපි පාස් පේපර්ස් මාතෘකාව අවසානයේ කරලා බලමු. සමහරක් අවුරුදු වල ලකුණු 15කට ආසන්න ලකුණු ප්‍රමාණයක් මේ මාතෘකාවෙන් ආවරණය වෙලා තියෙනවා. හරි. හැබැයි හරි සිම්පල්. හරි. හරිම සරලයි. හරි. ඒක නිසා මම පේපර් කරනකොට ඔයාලට කියලා දෙන්නම්. හරිම සරල ප්‍රශ්න ටිකක් එන්නේ. අනිවාර්යයෙන්ම දෙවන පත්‍රයේ ප්‍රශ්නයක් එනවා ලකුණු 10ක ප්‍රශ්නයක්. ඒ ලකුණු 10න් 10ම හරිම ලේසියෙන් ගන්න පුළුවන්. nothing. හරි. ඊට පස්සේ MCQ එකේ අඩුම ප්‍රශ්න තුනක් එනවා. ප්‍රශ්න 3-4ක් අතර ප්‍රමාණයක් MCQ වලත් ඇවිල්ලා තිනවා. ඒක නිසා මේකේ සරලයි. සරල වුණාට දත්ත සමුදායන් කියන්නේ ICT ඉන්ඩස්ට්‍රි එකේ වැදගත් ශේෂ්ත්‍රයක් වෙලා තියෙන නිසාවෙන් පේපර් එකේදී වැඩි ලකුණු ප්‍රමාණයක් හිමි වෙන විදිහට ප්‍රශ්න මේකෙදී නිර්මාණය වෙනවා. ඒක නිසාවෙන් කල්පනාවෙන් මේකට සම්බන්ධ වෙන්න හැම කාරණාවක්ම තේරුම් ගන්න. නොතේරෙන තැනක් තිබුණොත් නැවත වතාවක් මගෙන් අහලා පැහැදිලි කරගන්න. හරි. එහෙමනම් මාතෘකාව ලියා ගන්න. දත්ත සමුදාය කළමනාකරණ පද්ධති. DBMS. ලියා ගන්න. දත්ත සමුදායක් යනු කිසියම් විශේෂේස්ත්‍රයකට අදාළව පවතින එකිනෙකට සම්බන්ධකමක් දක්වන දත්ත
සමූහයක එකතුවකි. ඊළඟ ඡේදයෙන් මෙවැනි දත්ත සමුදායන් නිර්මාණය කිරීමට හා කළමනාකරණය කරමින් පවත්වාගෙන යාමට භාවිතා වෙන පරිගණක වැඩසටහන් DBMS මෘදුකාංග ලෙස හැඳින්වේ. DBMS capital DBMS මෘදුකාංග ලෙස හැඳින්වේ. DBMS මෘදුකාංග ලෙස හැඳින්වේ. ඊළඟ ඡේදයෙන් DBMS ප්‍රධාන කොටස් දෙකකට වෙන් කළ හැක. DBMS දත්ත සමුදාය කළමනාකරණ පද්ධති කියන එක ෂෝට් ෆෝම් එකෙන් අපි ලිව්වේ. DBMS ප්‍රධාන කොටස් දෙකකට වෙන් කළ හැක. එක අත්තිරු දත්ත සමුදාය manual database. පළවෙනි එක ලියා ගන්න අත්තිරු දත්ත සමුදාය manual database. දෙක ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය electronic database. English word එකත් ලියයි ඉස්සෙල්ලා සිංහල word එක ලියලා ඉරක් ගහලා English word එක ලියන්න. හරි. අත්තිරු දත්ත සමුදාය ඉරක් manual database. ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය ඉරක් electronic database. පිටු අංක 263 පෙළ පොතේ පිටු අංක 263 පැහැදිලිව මේක ගැන සඳහන් කරලා තියෙනවා. හොඳයි ඊළඟ මාතෘකාව ලියා ගන්න. ඉලෙක්ට්‍රොනික් ඩේටාබේස් හි ඇතිවාසි. ඊළඟ මාතෘකාව ලියා ගන්න. ඉලෙක්ට්‍රොනික් ඩේටාබේස් හි ඇතිවාසි.
ඉලෙක්ට්‍රොනික් ඩේටාබේස් ඇතිවාසි. හරි. පොයින්ට් ෆෝම් එකෙන් අපි පහලට ලියා ගමු. පළවෙනි තරු ලකුණ තොරතුරු සෙවීම වඩා කාර්යක්ෂමයි. තොරතුරු සෙවීම වඩාත් කාර්යක්ෂමයි. තොරතුරු සෙවීම වඩාත් කාර්යක්ෂමයි. දෙවනි තරු ලකුණ උපස්ත පිටපත් ලබා ගැනීමේ පහසුව. උපස්ත පිටපත් පහසුවෙන් ලබා ගත හැක. උපස්ත පිටපත් පහසුවෙන් ලබා ගත හැක. එහෙම ලියන්න. උපස්ත පිටපත් පහසුවෙන් ලබා ගත හැක. බෑකප්. තුන්වෙනි තරු ලකුණ ඉතා අඩු ඉඩක පවත්වාගෙන යා හැක. ඉතා අඩු ඉඩක පවත්වාගෙන යා හැක. ඉතා අඩු ඉඩක පවත්වාගෙන යා හැක. අන්තිම තරු ලකුණ දත්ත විශ්ලේෂණය ඉතා පහසුය. දත්ත විශ්ලේෂණය ඉතා පහසුය. දත්ත විශ්ලේෂණය ඉතා පහසුය. හරි. ඊළඟ මාතෘකාව ලියලා තියාගන්න දත්ත සමුදායක ලක්ෂණ. ඊළඟ මාතෘකාව ලියලා තියාගන්න දත්ත සමුදායක ලක්ෂණ. හරි. අපි එමනම් කතා කරමු දත්ත සමුදායක ලක්ෂණ කීපයක්. මේ ඩේටාබේස් එකක් ගත්තාම ඩේටාබේස් එකක තියෙන්න ඕන පොඩි ලක්ෂණ කීපයක් තමයි අපි කතා කරන්නේ. එතකොට පළවෙනි පොයින්ට් එක අපිට කියලා තියෙනවා දත්ත සමතිරික්තතාවෙන් වියුක්ත බව. හරි බර වචන වගේ තිබුණාට මේකේ තියෙන බොහොම සරල අදහසක්. හරි. දත්ත සමතිරික්තතාවෙන් වියුක්ත බව. වියුක්ක බව. දෙවනි පොයින්ට් එක දත්තවල සංගතතාවය පැවතීම. දෙකම එකිනෙකට සම්බන්ධ වෙනවා. පැහැදිලි කරාම තේරෙයි. ඊළඟට කාර්යක්ෂමතාව, නිර්වද්‍යතාවය, වළංගුතාව, ආරක්ෂාව මේ වගේ කරුණු කාරණා කීපයක් ඩේටාබේස් එකක් තුල තියෙන්න ඕන. හරි එහෙනම් අපි පළවෙනි එක දත්ත සමතිරික්තතාවෙන් වියුක්ත බව කියන්නේ මොකක්ද? මේ අnder දෙමළ වචනේ මොකක්ද කියලා අපි බලමු. හරි. මම ඒක පැහැදිලි කරන්න පාවිච්චි කරන්නේ ඔයාලගේ පෙළපොත. ඒතර පෙළපොතේ අපිට මේ සම්බන්ධව වගුවක් දීලා තියෙනවා. ඒ වගුව ආශ්‍රයෙන් බොහොම ලේසියෙන් වැඩේ තේරුම් ගන්න පුළුවන්. බලන්නකෝ මෙන්න තියෙනවා. පළවෙනි වගුව ඇවිල්ලා තියෙන්නේ ඇතුළත් වීමේ ලේඛනය 9.1. ඇතුළත් වීමේ ලේඛනය පාසලක පවත්වාගෙන යන ඇතුළත් වීමේ ලේඛනයක පොඩි කොටස් දෙකක් උපුටගෙන තියෙනවා. මනෝජ් දයාරත්න, ෆිරෝසාලායි රෆීක්. හරි. ඊට පස්සේ දෙවනි එක ඇවිල්ලා පුස්තකාල ලේඛනය. පුස්තකාල නාම ලේඛනය. හරි. නැත්නම් පුස්තකාලයේ පොත් බැහැරට දීමේ ලේඛනය. ඊට පස්සේ තුන්වෙනියට තවත් එකක් දෙකයි. මේ දෙක තමයි තියෙන්නේ. එතකොට මේ දෙකත් එක්ක අපි ගත්තොත් මේ එකම ආයතනයක් එකම පාසලක් ඒ පාසලේ වගු දෙක ඇතුලේ එකම තොරතුර දෙපාරක් තියෙනවා. නම. එතකොට මේ නම ෆිරෝසාලායි රෆීක් කියන එක ඊට පස්සේ මනෝජ් දයාරත්න කියන එක තවත් ටේබල් එකක. ඒ කියන්නේ එකම ආයතනයේ තැන් වල හැම වගුවකම එකම දත්තය තැන්පත් වීම තමයි මේ සමතිරික්තතාව